මෙත්නේ පාමුල වැඩසටහන ආරම්භ කරමු. ගිවිගිය වෙසක්පුර පසළොස්වක පොහොය අනතුරු දැන් ක්‍රමක්‍රමයෙන් අපි පොසොන්පුර පසළොස්වක පොහොය ආසන්නයට ලං වෙමින් තිබෙන්නේ. විශේෂයෙන්ම තාමත් මේ රට ලෝකයේ වෙලාගෙන තිබෙන අපදා තත්ත්වයේ වසංගත තත්ත්වයේ සම්පූර්ණයෙන්ම නික්මී නොගියත් ජන ජීවිතය යථාවත් කරමින් ආරම්භ කර තිබෙන කාලයක සියලු දේවල් වලට වඩා තමන්ගේ ආරක්ෂාව තමන් විසින්ම සකසාගත යුතුය කියන තැන ඉඳලා ධර්මයට ලං වෙමින් තමන්ගේ හිත ශක්තිමත් කරගන්නට නැවත නැගී සිටින්නට රටක් වශයෙන් පුද්ගලයෙකු වශයෙන් නැවත නැගී සිටින්න දරන උත්සාහයක මේ ධර්ම දේශනාව ශක්තියක් වේවා ආශිර්වාදයක් වේවා කියලා ප්‍රාර්ථනා කරමින් මෙත්න පාමුල වෙනුවෙන් අදත් බොහොම ගෞරවයෙන් නමස්කාර පූර්වකව පිළිගනු ලබනවා ගම්පහ මෙලිස්වත්ත ශ්‍රී සුදර්ශන ධර්මනිකේතන අධිපති ශාස්ත්‍රපති රාජකීය පඬිතු පූජනීය කැටවල හේමාලෝක අපේ නායක හඳුනන ආසේක අද ධර්මදේශනාවේ දායකත්වයේ ඕස්ට්‍රේලියාවේ පර්ත් නුවර පදිංචි ශිරානි මහත්මිය සහ ඉන්දිල මහත්මයා ඇතුළු පවුලේ පින්වතුන් ඔවුන්ගේ අරමුණු සාක්ෂාත් වන්නට මේ ධර්මදේශනාවේ ආනිසංසය හේතු වේවා කුසලයේ හේතු වේවා ඒ ප්‍රාර්ථනාව පෙරදරි කරගෙන පූජනීය කැටවල හේමාලෝක අපේ නායක හඳුනන ආසේක බොහොම ගෞරවයෙන් ධර්මානුශාසනාව පැවැත්වීම සඳහා ආරාධනා කරනවා. අවසරයි ස්වාමීන් වහන්සේ. සාදු සාදු සාදු. සඳහම් අමරසින් හද මන්දිරේ මෝහය දුරර ජීවිත ගමන ආලෝකමත් කරගන්නට නිරතුරුව සැදී පැහැදී සිටින දෙව් මිනිසුන් සමූහය අරමුණු කරගෙන මේ දේශනා කරන උතුම් ධම් සනසිල්ලෙන් ආලෝකමත් වන්නට සුපුරුදු ලෙස අපි දේවතාවුන් වහන්සේලාට ආරාධනා කරන වෙලාව දිලෙනවා සඳ රැසින් මිහිතල අපට සැනසුම ලැබදිදී දෙසනවා දෙවි දුනේ සඳහම් සවනිදම් රස ලැබදිදී අසනු මන බන ඔබේ රැකවල් සියලු දෙනටම ලැබදිදී පතනු මනවේ අමනිවන් සුව මෙදිගු සසරට සමුදිදී සග්ගේ කාමේත රූපේ ගිරිසිකර තටේ කාන්තලික් කේවිමානේ දීපේ රට්ටේ තගාමේ තරුවන ගහනේ යවත් තුම් හිකෙත්තේ බුම්මාචායන්තු දේවා ජලතල විසමේ යක්ඛ ගන්ධබ්බනාගා තිත්තන්තා සම්තිකේදං මුනිවර වචනං සාදෝ මේ සුනන්තු සඳ කිරණසේ බුදුහදින් ලොව නිබඳ සිසිලස බෙදනවා සමිඳු ළඟ ඉඳ පතා නිවනම මෙමා පෙරුමන් පුරනවා සියලු දුක් අඳුරු නසාලන ලෙස බුදු ගුණයේ බල ලබනවා මගේ හදවත තබා පාමුල මෙමා සිරිපා වඳිනවා නම
තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස අජ්ජේව කිත්තං ආතප්පං කෝජඤ්ඤා මරණං සුවේ නහි නෝ සංගරං තේන මහසේනේන මච්චුනාති සඳහම් අමා නදියට බැසගන්නට අවශ්‍ය සුදුසුකම් අතරින් ප්‍රවර්ධයා භූමිය සුදුසුකම මාධ්‍යයයි කියා කල්පනා කළ පරම පූජනීය ගරු කටයුතු මහ සංගරුවනින් අවසරයි. පින්වන්ත වාසනාවන්ත මෙහෙණින් වහන්සේ, පින්වන්ත ගුණවන්ත බෝධිසත්ව ගුණ දහම් පුරමින් බුදු මගේ හිත වඩන ශ්‍රද්ධාකාමී වාසනාවන්ත පින්වතුනි. පින්වත් ඔබ හැමදෙනාම මේ සඳහම් ගඟුලේ ගිල්වනු සඳහා අවශ්‍ය අත්වැල සපයන දායකත්වය පිළිබඳව අපි අදත් සමාරම්භයේදී ඉතා ප්‍රීතියෙන් සැදැහැසිතින් සිහිපත් කරමින් සද්ධර්ම සාගරයට පිවිසෙන්නටයි මේ සූදානම් වෙන්නේ. ශ්‍රී ලංකාවට ලෝකයේ ඈත රටක සිට මේ උතුම් ධර්ම දේශනාමය පින්කමේ දායකත්වයට අද එකතු වෙන්නේ ඔස්ට්‍රේලියාවේ පර්ත් නුවර පදිංචි පින්වත් ශිරාණී මහත්මිය සමග ඉන්දිර පින්වත් මහත්මයා. සකීය ආදර දියණියට මේ වෙසක් මහේ 27 වෙනි දිනේ දෙන ජන්මදිනය නිමිති කරගෙන 14 වෙනි වර්ෂ පූර්ණය අනුස්මරණය කරමින් ආශිර්වාදාත්මක පින්කමක් හැටියට රටරටයට සමය ධර්මයට හිත ඇති දියණියකගේ ප්‍රාර්ථනා සමුරුදත්වයට මේ ආධ්‍යාත්මික ධර්ම ශක් හේතු උපකාර වේවා කියන මෛත්‍රී ප්‍රාර්ථනාව මුල් කරගෙන සකීය මව්පියන් වහන්සේලා ඇතුළු ලක්වැසිලොවැසි හැමත සිත ශාන්තිය ප්‍රාර්ථනා කරන අරමුණු හදේ දරාගෙනයි අද මේ ධර්ම දේශනාවේ දායකත්වය දරන්නේ. වාසනාවන්ත පින්වතුනි, මා සිහිපත් කළා අපි දහමක් සවන්පත රඳවන දහමක් මානසිකාර කරන හැම මොහොතක්ම ධර්ම සාගරයට පිවිසීමක් කියා. අපි මේ පිවිසීම හඳුන්වන ධාර්මික වචනය සිහිපත් කළොත් සෝතාපන්න කියලා ඒ වඩාත් නිවැරදි කියලා මම කල්පනා කරනවා. තථාගත ධර්ම අනුව සෝත යනු සැද පහරයි. ආපන්න යනු සැද පහරට ඇතුළු වීම. සෝතාපන්න ගුණය පිළිබඳව සංයුක්ත නිකායේ සෝතාපට්ටි වර්ගයේ උළුල් විග්‍රහයක් තියෙනවා. අපි එතනට පිවිසෙන්නේ නැතුව පින්වත් ඔබ මේ වෙලාවේ තුනුරුවන් පිළිබඳව හිතේ අචල ශ්‍රද්ධාවක් හදාගෙන තියෙන නිසා පින්වත් ඔබ ඒ සෝතේට බැස ගන්න මූලික සුදුසුකම හදාගත්ත ශ්‍රාවකයෙක්. ඊළඟට ධර්මානුධර්ම පිළිවෙත් ඔය හදවතේ පිළිඉතිරි තියෙන නිසා එතනදී ඔබ සෝතාපන්න වීමේ සුදුසුකම ලක් ශ්‍රාවකයෙක් හෝ ශ්‍රාවිකාවක්. ඒ වගේම ශ්‍රී සද්ධර්ම ශ්‍රවණයට ඔබේ හිතේ තියෙන ආදරය, කැමැත්ත, හිත තුළ ඒ සඳහා ඇති වීර්ය සම්පන්නතාව සෝතාපන්න තත්වයට හිතපත් කර ගැනීමේ තවත් උතුම් සුදුසුකමක්. ඒ වගේම කල්යාණ ධර්ම සම්පත්තිය වගේම කල්යාණ මිත්‍ර සම්පත්තිය උතුම් බුදුමග පෙන්වන බුදුමග පැහැදිලි කර දෙන පැවිදි ගිහි උතුමන් වහන්සේලා ඒ වගේ මේ ඔස්සේ ගුණවගා වර්ධනය කරගෙන ආදර්ශයෙන් අපිට මඟ පෙන්වන ශ්‍රේෂ්ඨෝත්තමයන් වහන්සේලාගේ ආශ්‍රය කින මේ කරුණු අපට අතිශයින්ම වැදගත් වෙනවා මේ ධර්ම සාගරයට පිවිසීම සඳහා. මේ සියලු සුදුසුකම් සපුරා ඇති පින්නති ඔබට අප්‍රමාණ සතුටක් විඳින්න පුළුවන්. මම නිබ්බාන ධාතුව පෙනෙන තැනක පෙනෙන ඉසව්වකයි අපේ ජීවිතය රඳවගෙන ඉන්නේ කියලා.
ඒ නිබ්බාන ධාතුව ප්‍රත්‍යක්ෂයෙන් දැක ගැනීම සඳහා යන ගමනට යම්තා පරිබෝධයක් නම් මේ පරිබෝධ හඳුනා ගැනීම තමයි මේ දිනවල නීවරණවල ලෞකික පැත්ත හරහා ඉස්මතු කර දෙන්නට මේ ධර්ම දේශනාව වෙන් කරන්න කල්පනා කළේ. අපි මෙහි දෙවනි පියවර වශයෙන් පංච නීවරණ වල ලෞකික පැත්ත කතා කරලා ඊට පස්සේ අපි ලෝකෝත්තර මාර්ගයට මේ පංච නීවරණ පරිබෝධයක් වන්නේ කොහොමද? ඒ පරිබෝධය ඉවත් කරගන්නේ කොහොමද කියන එක සාකච්ඡා කරන්නයි බලාපොරොත්තු වෙන්නේ. දැන් පින්නත් ඔබට මතකයිනේ අපි කාමච්ඡන්දය නිසා ලෞකික ජීවිතයේ අවුල් වියවුල් වෙන ආකාරය පිළිබඳව කතා කළා. ඊළඟට ව්‍යාපාදේනේ දෙවනි නීවරණංගය නේද? ඒ දෙවනි නීවරණංගයත් අපි කතා කළා. කොහොමද කෙනෙකුගේ ජීවිතය පෞද්ගලිකවත් ඔගේ ඒ ජීවිතය නිසා පොදුවේ සමාජයට සිද්ධ වෙන මහා පරිහානිය ජීවිත අවුලින් වියවුලටපත් වෙන තත්වය කරන්නේ කොහොමද කියන කාරණාව අපි සිහිපත් කළා. අද තවත් අකුසල චෛතසිකයක් වශයෙන් නඳුන්වන තීන මිද්දේ පිළිබඳවයි කරුණු සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ. මේ තීන මිද්දේ කියන වචන යුගල වැඩිම භාග්‍යවතුන් වහන්සේ ඉස්පතු කොට තිබෙන්නේ අකුසල චෛතසික විග්‍රහ කරන තැන අකුසල චෛතසික 14ක් වෙනවත් මේ අභිධර්මයේ විස්තර වෙනවානේ. මෝහ, අහිරික, අනුත්ප්ප, උද්ධච්ච, ලෝභ, දිට්ඨි, මාන, දෝෂ, ඉස්සා, මච්චරිය, කුක්කුච්ච, තීන මිද්ද, විචිකිච්ඡා කියලා. මම මේ ටික ඔබට ලියා ගන්නත් එක පහසු වෙනයි හැමින් කතා කළේ. මොකද මේ ලියා ගැනීම තුළ ඔබට ලකුණු කරගන්න පුළුවන් නම් මේ අකුසල චෛතසික 14 තුළ නීවරණයට අයිති ධර්ම කීපයක්ම විශේෂයෙන් සාකච්ඡා වෙනවා. ඒ බලන්න අපහු මතක් කරනවා මෝහ, අහිරික, අනුත්ප්ප කියන කරුණු තුලින් පස්සේ හතරවෙනි කාරණේ හැටියට ධර්මයේ සඳහන් වෙන්නේ උද්ධච්චනේ. ඒක පින්නත් ඔබට මතකයි. දැන් අපිට ඊළඟට කතා කරන්න තියෙන්නේ තීන මිද්දෙන් පස්සේ උද්ධච්ච කුක්කුච්චනේ. ඒකට අකුසල චෛතසිකයක් හැටියට හතරවෙනි ස්ථානයේ හිමි කරගෙන තියෙනවා. ඊළඟට ලෝභ, ditthi, මාන, දෝෂ එතකොට 7යි 8යි 9 ඉස්සා 10 මච්චරිය අන කුක්කුච්ච කියන කොටස. දැන් උද්දච්ච කුක්කුච්ච කියලා අපි එක චෛතසිකයක් හැටියට වගේ කතා කළාට අපි පස්සේ අර්ථ විවරණය කරනකොට පැහැදිලි කරගමු. කුක්කුච්ච කියලා කියන්නේ එතකොට උද්දච්ච කියන එකේම කොටසක් නමුත් අර්ථය ටිකක් පුළුල් තැනකට ගෙනියනවා කුක්කුච්ච කියන පදේ. ඊළඟට 12 වෙනි එක තමයි තීනය, 13 වෙනි එක තමයි නිද්දය. එතකොට තීන මිද්ද කියන නීවරණ දෙකක් බව පැහැදිලි පින්නතුලට 14 වෙනි එකට එතකොට නීවරණ වලට මේ ඇති විචිකිච්ඡා. එතකොට මේවා අපි මේ අවස්ථානුරූපීව සාකච්ඡා කරමු. අපි ඉස්සෙල්ලාම ඊටාව සරලව කෙටියෙන් අඳුරගමු මේ අභිධර්ම විග්‍රහයට අනුරූපව තීන මිද්දේ කියලා කියන්නේ මොකක්ද? තීනය කියලා කියන්නේ කෙනෙකුගේ ජීවිතයේ ලෞකික අභිවෘද්ධිය කරගත්තා. ලෝකෝත්තර පරමාර්ථ ඉෂ්ට කරගන්න ගන්න වෑයම ගත්තා. ඒ වෑයම පළුදු කරන හිතේ පසුබසින ස්වභාවයටයි තීනය කියලා කියන්නේ. එතකොට මිද්දේ කියලා කියන්නේ චෛතසිකවල පසුබසින ස්වභාවය. සිතුවිලිනේ චෛතසික කියන්නේ නේද? ඒකත් ඔබ දන්නවා මේ දෙක දෙආකාරයකට දෙවේලකට පහළ වෙනව නෙමෙයි. යම් සිතක අම්මලිකම කලස බව පහළ වෙනවද? චෛතසිකයත් ඒකාන්තයෙන් ඒ අනුරූපව ඒ චෛතසිකයම පහළ කරගන්න. ඒක උපාද නිරෝධෝච ඒකා ලම්බන වත්තුකා චේතෝ යුක්තා ද්විපඤ්ඤාස පඤ්ඤා චේතසිකා මත ඒක උපාද නිරෝධෝත සිතේ සිටිවිලි වල ස්වභාවය මේකයි. මේක බොහොම සියුම් ධර්මයක් නේ. කෙනෙකුට සිටිවිල්ල හිතයි කියලා වැටහෙන්නේ නැහැ. සිතයි සිටිවිල්ලයි වෙන් කරගන්නද බැරි තරමට ඒක අත්‍යන්ත සම්බන්ධයක්. කැමැතිම සම්බන්ධයක් පවතින මොකද එකවරමයි මේ දෙක උපදින්නේ. ලෝකෙම එකම අරමුණක්මයි මේ දෙක ගන්න. ඒ එකම අරමුණක සිත නිරුද්ධ වූ වහාම ඒ ක්ෂණයම පෙරපසුණු චෛතසිකයේ ආරම්භන ධර්මයෙන් ලිහි යනවා. ඒ දීර්ඝ විවරණයකට ලක් කරන්නට නෙමෙයි බලාපොරොත්තු. දැන් අපිට ඕනෑ තරම් අපේ දේශකයන් වහන්සේලාගෙන් අභිධර්මයේ පිළිබඳව අවශ්‍ය කරන පෘතුල අවබෝධය අපේ ශ්‍රාවකවන්ට ලැබෙනවා. පින්නත් ඔබට තවදුරටත් හොයන්න ඕන නම්
ඒ අකුසල චෛතසික 14 විග්‍රහ වෙන අභිධර්ම චන්ද්‍රිකා පොත්වහන්සේ තුල මේ තීන මිද්ද ඇතුළත් වෙන තැන මනා පැහැදිලි කිරීමක් කරලා තියෙනවා. ඒ තමයි ලෝභ සිත් අපි දන්නවනේ 8ක් තියෙනවා කියලා නේද? මේ තීන මිද්දේ යෙදෙන තැන් බඩපොතේ විස්තර කරන්න. සෝමනස්ස සහගත දිට්ඨිගත සම්පයුක්ත අසංකාරික සසංකාරික සිත දිට්ඨිගත විප්‍රයුක්ත අසංකාරික සසංකාරික සිත උපේක්ඛා සහගත දිට්ඨිගත සම්පයුක්ත අසංකාරික සසංකාරික සිත විප්‍රයුක්ත අසංකාරික සසංකාරික සිත කියලා සෝමනස්ස වශයෙන් හතරකුත් උපේක්ෂා වශයෙන් හතරකුත් වගේම කර්මඵලාදී විශ්වාස කිරීම හෝ ප්‍රතික්ෂේප කිරීම යන දෘෂ්ටි අංශ දෙකකිනුත් තමා විසින්ම උත්සාහ කිරීමෙන් හෝ අනුන් විසින් පෙළඹවීම වශයෙන් කොටස් වශයෙන් ඉදිරිපත් කරන මේ කාරණා අටෙන් සසංකාරික කියලා හඳුන්වන හතරම තීන මිද්ද පාදක කරගෙන පහළ වෙන අකුසල චෛතසිකයන්. ඒ වගේම මෝහ චෛතසිකයට අපි ගන්නවනේ සිත් දෙකක් අයිති උපේක්ෂා සහගත විචිකිච්ඡා සම්ප්‍රයුක්ත සිත. ඒ වගේම උපේක්ෂා සහගත උද්ධච්ච සම්ප්‍රයුක්ත සිත. මේ දෙකත් නීවරණ ධර්ම දෙකක්මයි. පැහැදිලි වෙන්නේ මේක විශේෂයෙන්ම නේද? නීවරණ කියලා කියන්නේ නිවන අහුරන්නේ නිවන මුවා කරන්නේ. යමකින් මුවා කරනවාද ඒ මුවා කරන දෙයට කියන්න පුළුවන් මෝහය කියලා. මෝහය කියන වචනේ තේරුම හැබෑවට යමක් මුලා කරනවා කියන එකයි. ඒ නිසා මේ තීන මිද්ද දෙක තුරම ප්‍රබලව ක්‍රියාත්මක වෙන්නේ මෝහයමයි. අර ලෝභයටත් වඩා ක්‍රියාත්මක වෙනවා කියලා මට හිතෙනවා මේ මෝහ මූලික සිද්දකේ පළවෙනි සිත. කොහොමද අපි අද එතකොට සාකච්ඡා කරන්නේ තීන මිද්දේ පිළිබඳ අකුසල චෛතසිකය. යම් සිතක අලස බව කම්මැලිකම එහෙම නැත්නම් සිතේ සහ චෛතසිකවල අලස බව කම්මැලිකම ඇතිවන්නේ යමෙකුට කුසලයක් හැටියට නෙමෙයි ඒ ඍජු අකුසලයක් බව පින්නත් ඔබට පැහැදිලි කරන්නයි මම මේක සිහිපත් කළේ. අපි සාමාන්‍යයෙන් පාපයක් අකුසලයක් කියලා සලකන්නේ ප්‍රාණඝාත අදත්තාදාන ආදී අපට ප්‍රකටව පෙනෙන ලාමක ධර්මනේ. ඒවනේ අපි අකුසල කියලා හිතන්නේ. එතකොට මේ චෛතසිකයක් ඇති වුණා බලන්න ඒක අකුසලයක් බව අකුසල් සිත් 14 විග්‍රහයටම පිළිසිරා බලන කෙනෙකුට ඒවා තෝරගෙන බලන විට මගේ හිතේ මෙහෙම සිතුවිල්ලක් පහළ වුණොත් මේ 14න් කොයි එකක් හෝ අව මොහොතකම පින්වත්නි අපිට මේ 14ම පහළ වෙනවා. එක වරක එක ක්ෂණයකදී සමහර විට අකුසල සිත් 2 3 4 වහයකින් චේතනා වශයෙන් පමණක් පහළ වෙනවා. මේ තීන මිද්දේ කියන එක චේතනා වශයෙන් පමණක් පහළ වෙන එකක්. නමුත් චේතනා වශයෙන් පහළ වෙන බොහෝ දේවල් බාහිරට පෙනෙන්නේ නැහැ. නමුත් චේතනා වශයෙන් පහළ වෙන මේ තීන මිද්දේ කියන එක බාහිරට පේනවා. අපේ කම්මැලි මේ ශාරීරිය දැක්කම හිතා ගන්න පුළුවන් මේ හරිම කම්මැලි. සමහර පේනවද මාංශානි තස්සවටදී පඤ්ඤා තස්සනවටදී කියන පර්වතයක් විතර මාස් වැඩිලා තියෙනවා. මෙලොව වැඩ කරගන්න තරම් ඥානයක්. එහෙම අය අපිට උරතරන් සමාධිය හම්බ වෙනවා. ඒකේ සමහර කෙනෙකුගේ ඉන්න කුටියට ගියා කාමරේට ගියා එහෙම නැත්නම් ගෙදර ගොඩ වුණා ඉන්න ආයතනේ රස්සාව කරන තැන ඒ ලියන මේසය ඒ බඩු මුට්ටු තියලා තියෙන ආකාරය දිහා බැලුවම අපිට හිතා ගන්න පුළුවන් අර තීන මිද්දේ මෙයාගාව තියනවද නැද්ද අලසෙක්ද කම්මැලිද නැද්ද කියලා. තවහට අඳින ඇඳුම පැළඳුම ගැන පවා හරියට අඳින්න බලඳින්න හරියට ගෙස්ට් එක පිර ගන්න බාහිර පවිත්‍රතාවය සම්පූර්ණ කරගන්න කිසිම උවමනාවක් නැති අලස බවින් යුක්තව කල්පින මිනිස්සු අපිට බාහිර වශයෙන් තොතර ගන්න පුළුවන්. තමහරලාට තමන් අඳින බලඳින ඇඳුම සෝදගෙන පිරිසුදු කරගන්න තරම්වත් සිතුවිල්ලක් නැති අය කොච්චර ඉන්නවද පින්වත් ඒ තරම් අලසයි. ඒ ආලස්‍ය ජීවිත අපිට පැහැදිලි. තීන මිද්දේ කියලා කියන්නේ නිතරම පසුබසින ස්වභාවය. නිදිමත ස්වභාවය. අන්නේ ඒ ලාමක ධර්මයෙන් කෙනෙකුගේ ජීවිතේ ඉස්පතු කරගන්න පුළුවන් නම් අන්න භාග්‍යවතුන් වහන්සේගේ මේ දේශනාව මහෝපකාරයක් වෙන්න පින්නත් මේ තීන මිද්දෙන් හිත ඔසවා තබා ගන්නයි. එතකොට මේ භාග්‍යවතුන් වහන්සේ විසින් දේශනා කරලා තියෙනවා අවස්ථා ගණනාවක මේ තීන මිද්ද සිතක් තුළ ඇති වෙන්නේ කොහොමද? ඒ වෙනුවෙන් අපිට විවිධ ජාතක පොත් වහන්සේ මූලික කරගත්තු විවිධ කතා ප්‍රවෘත්ති වලින් මේ ධර්ම දේශනාව සරසන්න පුළුවන්. අපි ඉඩකඩ ලැබෙන විදිහට මේ කාරණා සාකච්ඡා කරමු සරල. මේ තීන මිද්ද එතකොට ඇති වෙන කාරණා භාග්‍යවතුන් වහන්සේ ආරම්භක වස්තු හැටියට 8ක් දේශනා කරනවා. දැන් පින්නත් ඔබ මේ කාරණා ඉගෙන ගන්නේ මොකටද?
මා තුළ මෙබඳු අවස්ථාවක කුසීත බවක් ඇති වුණොත් ඒ කුසීත බවක් හැටියට අඳුනගන්නත් ඒ කුසීත බවෙන් නැවත උත්හාන වෙන්න නැත්නම් නැගී සිටි වීර්යයට කර ගැනීම සඳහා උවමනා කරන අවබෝධය තමයි අපි ජීවිතේට ලබා ගන්න ඕනේ. මා තුළත් මේ වගේ දුර්වලකම් තියෙනවද කියන එක අපි අවංකව තමන්ගේ හිතට හැරිලා බලමු. පළවෙනි කාරණේ තමයි මේ අලස බව ඇති වෙන ලක්ෂණ එක. කෙනෙකුට යම් කිසි වැඩක් යෙදිලා තියෙනවා කරන්න ඉදිරියට වැඩක් කරන්න තියෙනවා කියලා හිතාගෙන එතකොට හුඟක් මහන්සි වෙන්න තියෙනවා දැන් ටිකක් කොහේ විවේක ගන්නවා කියලා හිතාගෙන ඔන්න අලසව කල්ලි වෙනවා. ඔන්න තීන මිද්දේ හිතවතුනවා. ඔබට එහෙම වෙච්ච වෙලාවක් තියෙනවද නැද්ද කියලා හිතලා බලන්න. ඔබට පැවරන්නේ යම් ජීවිතේ වගකීම් තියෙනවා. අපි හිතමුකෝ දැන් ඔබට ගෙවල් දොරවල් අස්පස් කරන්න තියෙනවාද? මිදුල් ලැබෙන්න තියෙනවා, වල් ගලවන්න තියෙනවා, වැඩ ගොඩයි. ඉරින දවසේ කියලා අපි හිතමු. එතකොට ඉරින දවසේ හිතනවා. අද දවස් 30 මුග මහන්සි වෙන්න දෙන්නේ හින්දා 8:00 9 විතර නැගිට්ටා මම. අන්න එහෙට පැරලෙනවා මෙහෙට පැරලෙනවා මොකද වැඩ ගොඩක් අද දවසේ කරන්න තියෙනවා කියලා හිතාගෙන. ඔන්න ඊට පස්සේ අලසව ඉන්නවා ඒකට හිලව්ව වශයෙන් කියලා. ඊළඟට අපි හිතමු ඒ වැඩේ කරගෙන යනකොට ඔන්න වැඩේ කරගෙන යනකොට හිතනවා එළියට බහැලා ටිකක් සුද්ධ පරිච්ඡ කරනකොට දාඩිය දානවා. දැන් හිතනවා දාඩිය දානවා හරි මහන්සි දැන් ඒ නිසා දැන් නම් බෑ මේක කරන්න. දැන් මොන ටිකක් පැත්තකට වෙලා වාඩි වෙලා ඉන්නවා. එහෙම නැත්නම් ටිකක් නිදාගෙන ආපහු අවුව බැසාම කරනවා මේ වැඩේ. ඔන්න ආපහු එනවා කියන විදිය. බලන්න ඔබේ ජීවිතවල සාමාන්‍ය ඒ මොහොතේ මේවා ක්‍රියාත්මක වෙනකොට ඔබට වඩාත් හොඳින් පැහැදිලි වෙයි. අන්න අපේ හාමුදුරුවෝ මතක් කරපු තීන විද්‍යාව ගැන බුදුහාමුදුරුවෝ සිහිපත් කළ දුන්න තීන විද්‍යාව මට මේන්නේ. මම හිත නැගිටවා ගන්න ඕන කියලා හිතනවා. ඊළඟට හිතනවා වැඩේ නිමාවුණානේ. වැඩේ නිමාවුණාම කල්පනා කරනවා හරිම මහන්සි ආද ඒ නිසා අද 5ට විතර වගේ කාලා බීලා හැන්දෑවේ ඉඳා ගන්නවා. ආන් ඒකත් අලස බව. එතකොට බැලුවම විවේකයට අලස බවට තමයි වැඩි කල් කියලා තියෙනවා. අර වැඩෙත් හැබැයි හරියට කරන්නේ නැහැ. අම්මා. ඒක කරන්න පුළුවන් උඩින් පල්ලෙන් දැන් ගේ දොර අතු ගන්න ඕනොත් එහෙම කම්මැලි කෙනෙකුට අපි කිව්වොත් ගේ අතු ගන්න කියලා මැදින් බේන හරිය අතු ගන්න යනවා. පොටු ඇටට කොස්ස දාලා, ඇඳ ඇටට කොස්ස දාලා, අවුමුළු වලට ඉඳලා දාලා, කුණු ටික එකතු කරගෙන එළියට අරගෙන පිරිසුදු කරගන්න තරම් උද්‍යෝගිකවත් බවක් නැහැ. කම්මැලිකමෙන් තමයි වැඩේ කරතත් කරන්නේ. එහෙම කරලා අලසකමට තමයි වැඩේ කරන්නේ ඉස්සෙල්ලා වැඩේ කළාට පස්සේ සමහරට වැඩේ කරගෙන යන්නේ. මිනිස්සු අලස වෙනවා තමයි ජීවිතේ වැඩ කරන්නේ. ඊළඟට භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා කෙනෙක් හිතනවලු අනිත් ගමනක් යන්න තියෙනවා. ඒ ගමනක් යන්න තියෙන නිසා ඒ ගමන හරි වෙහෙසකර ගමනක්. දින කීපයක ගමනක් ඒ නිසා ඒ වෙහෙස වෙනුවෙන් දැන් ටිකක් විවේක ගන්න ඕන කියලා ඔන්න අලසව පැත්තකට වෙලා ඉන්නවා. අපි ඊළඟට මේකට පිළිතුරු සපය ගන්න හැටිත් අපි කතා කරමු. ඊළඟට ඔන්නේ ගමන ගිහිල්ලා ආපහු පැමුණාවත් හිතනවා හරි මහන්සි දවස් දෙකක් තුනක් මේ ගමන ගියා. දවස් දෙකක්වත් මේකට නම් නිදා ගන්න ඕන. විවේක ගන්න ඕන කියලා හිතාගෙන ඔන්න ආයේ විවේකයේ කියන නම ඇති කර ගන්නවා තමන්ගේ හිතේ සන්තෝෂයට. අලසකම කියලා පිළිගන්න කැමති වෙන්නේ නැහැ. ඊළඟට පස්වෙනි කාරණේ හැටියට විස්තර කරනවා සෑහෙන ආහාරයක්. ඒ කියන්නේ ගා මේ මට පිරෙන්නම අද නම් ආහාර ගත්තා ඒ නිසා අද දවල්ට ආහාර ගත්තා ඒ නිසා අද රෑ අද දවල්ේ පහමාරකට නිකන් නිදා ගන්න ඕන. කෑම ගත්තා වෙයි. රැට කෑම ගත්තොත් ඒත් එහෙමයි පහවදවුනේ තුනක් කර නිදා ගන්න. ඔන්න ආහාරය කමන්ට වඩා ලැබුණාට පස්සේ බඩ පිරෙන්න වැළඳුවාට පස්සේ කෙනෙකුට හිතෙනවා අනේ මට හරි කම්මැලි. ඇඟ මෙලි කඩනවා නැගිට්ටහම එහෙමයි. ඒක සෑහෙන පමණට ආහාරයක් නොලැබුණාම හිතනවා වැඩ කරන්න බෑ. බඩගිනි හරියට අද හොඳටම කෑවමද කන්න හම්බ වුණාම ඒ නිසා වැඩ කරන්න බෑ කියලා ඕන කම්මැලිකම ඇති වෙනවා. ඒක දැන් 6 වෙනි කාරණේ අපි ඊට පස්සේ සටහන් කරගන්න සරලව කියලා දෙනවා. ඒ වගේම සමහර විට කෙනෙකුට යාන්තම් හිතේ පැත්තක රිදුමක් එනවා. යාන්තම් දතක කැක්කමක් එනවා. යාන්තම් පොඩ්ඩක් ඇලරි දීගෙන එනවා. මේක වැඩි වුණොත් මේ හරි අමාරුයි. ඒ නිසා මේ සුළු රෝගයක් ඇතිලා තියෙන්නේ මට හරි අමාරුයි වැඩ කරන්න. ඒ නිසා ඔන්න දැන් වැඩ කරන්න බෑ කියලා හිතාගෙන. දැන් පාඩම් කරන කෙනෙක් නම් අපි ඒව එක එක සාකච්ඡා කරමු. පාඩම් කරන්න බෑ කියලා හිතාගෙන. එතන වැඩ කරන්න බෑ කියලා හිතාගෙන. අනේ අද උයන්න බෑ. කඩෙන් කනවා. කියලා හිතාගෙන. සුළු රෝගයක් වැළඳුනාම. ඒ රෝගේ වෙනුවෙන් ඔන්න අලසව කල්ප වෙනවා. ඊළඟට අපි හිතමු ඒ රෝගේ හැදිච්ච කාලෙම නිදාගෙන හිටියේ කියලා.
මේ රෝගේ සෝවනම කල්පනා කරන රෝගේ මේ හොඳ වෙච්ච ගමන් මේ ලෙඩේ වැඩ පටන් ගන්න හොඳ නැහැ ඒක දිගට. ඒ නිසා තව ටික දවසක් දැන් රෝගේ හොඳ වුණා විතරනේ තව දවසක් දෙකක් විවේක ගන්න ඕන කියලා හිතනවා. අන්න ඒ මිනිස්යාට අලසකම ඉසෝසෝ. ඒ නිසා අපි මේ සාමාන්‍යයෙන් අපි මේ කරුණු අටම නැවතත් කතා කරලා ඉමු. දැන් පින්නත් ඔබ හිතන්න ඕන මේක අනිත් පැත්ත. පළවෙනි කාරණේ මොකද්ද මම කිව්වේ? වැඩ කළ යුතුව තියෙන බව හිතලා විවේකව ඉන්න කොට හිතනවා මට ලොකු වැඩ කොටසක් තියෙනවා කරන්න. ඒකෝට පුංචි පුංචි වැඩ හුඟක් ඒවා මග ඇරෙන්න පුළුවන්. ඒ නිසා මේ ලොකු වැඩේ පටන් ගන්න ඉස්සෙල්ලා පුංචි පුංචි වැඩ ටික ඉවර කරලා ඉන්න ඕන. මට ලොකු වැඩ කොටසක් කරන්න තියෙනවා මට රෙදි පිළි වගේකුත් හොදන්න තියෙනවා. ඒ නිසා මම රෙදි පිළි ටික හොදලා ඒ වැඩේ කරන්න පුළුවන්. එතකොට හිතට විවේකව වැඩ දැන් රෙදි හොද ගන්න තියෙනවා රෙදි මැද ගන්න තියෙනවා. එතකොට මට ලොකු වැඩේ පටන් ගන්න ඉස්සෙල්ලා පොඩි පොඩි වැඩ ටික ඉවර කරගත්තොත් සමයි කියලා හිත උද්‍යෝගමත් කරගෙන අර ලොකු වැඩක් කරන්න තියෙනවා කියලා හිතලා අලසව ඉන්නේ හිත ඒකින් අත්පුදව ගන්නවා. අපි හිතුවේ මේ වැඩය අවසන් වුණා කියලා ඔබට කරන්න තියෙන වැඩේ ඊට පස්සේ හිතන්න ඕනේ මේක ජීවිතේ දියුණුව උදා කරගන්න ඕන උදා කරගන්න ඕන කරන කුඩා මාර්ගෝපදේශකත්වය. මේක ගැඹුරු අභිධර්මයක් නෙමෙයි. එදිනදා ජීවිතයට සම්බන්ධ කරලා මම මේ තීන මිද්දේකට සාකච්ඡා කරන්න අවශ්‍ය කරන කරුණු ගොනු කරගන්න. ඒ නිසා වැඩි නිවෝනම කල්පනා කරනවා මට උගා දේවල් මග ඇරුණා මේ ප්‍රධාන වැඩේ නිසා. ඒ නිසා මම දැන් මේ ටික වහවහ කරන්න ඕන නැත්නම් මට වැඩ කොට ගහනවා කියලා. ඉගෙන ගන්න කෙනෙක් නම් වෙන වැඩක යෙදුණා කියලා අපි හිතමු. ගෙදරක පින්කමක් තිබුණා. ගෙදරක මංගල උත්සවයක්. ඒකට ඔබට වැඩ කොටක් තිබුණා. ඒ වැඩ කොට අතරදී ඔබට බොහෝ පුංචි පුංචි දේවල් අතහැරලා ගියා. ඔන්න ඔබ කල්පනා කරනවා අනේ මට හුඟක් දේවල් අතහැරලා ගියානේ. ඒ නිසා දැන් මේ ටික ඉක්මනින් කරන්න ඕන කියලා වැඩේ නිමා වුණාට පස්සේ අපහු කල්පනා කරනවා මේ වැඩි ඉක්මන් කරගන්න ඕනේ දැන්. ඒ වගේම ගමනක් යන්න තියෙනවා නම් අපි හිතනවා ගමනක් යන්න තියෙනවා මම හෙට එන්නේ යන්න හිතාගෙන ඉන්නේ ගමන අතරත මොන කරදර බාධා අපහසුකම් එයිද කියලා කවුද දන්නේ. ඉතින් ඒ නිසා අනේ මම ගමන යන්න ඉස්සෙල්ලා මට නියමිත මේ වැඩ ටික ඉවර කරගන්න ඕනේ ඉක්මනට. අන්න උනන්දු ඇති කරගන්න අන්න උත්සාහ ඇති කරගන්න. මේව ගමන් ගිහිල්ලා ආවම කල්පනා කරනවා. ගමන ගියේ කාලය අතරත මේ දවස් කීපය ඇතුළත නැත්නම් මේ සතියමාර ඇතුළත මට ගෙදර මකුල් දැල්ටි කඩා ගන්න බැරි වුණා. ඒ වගේම මං හොදන්න කියලා හිතාගෙන හිටපො දෙවිදි හොදන්න බැරි වුණා. මට හුඟක් දවසකින් ගෙවල් මිදුල් අස් කරලා තුවා ගන්න බැරි වුණා. අනේ ඒක කරන්න ඕන කියලා විවේක ගන්න ඉස්සෙල්ලා ඒ පැත්ත හිතනවා. ඊළඟට කල්පනා සෑහෙන පමණ ආහාරයක් ගන්නකොට හිතනවා මම දැන් ශක්තිමත්. ඒ නිසා මම අලස බව හිතට ගන්න නැහැ ශක්තිය හිතට අරගෙන මම මේ වැඩ ටික කරගෙන යන්න ඕන කියලා ඔන්න හිතේ වීර්ය සම්පන්නතාවය කොට ගන්නවා. හොඳ ආහාරයක් ගත්තම හිතේ කයි ශක්තිය තියෙනවා. ඊළඟට හිතනවා සෑහෙන පමණ ආහාරයක් ලැබුණේ නැහැ කියලා අපි හිතමු. එතකොට හිතනවා දැන් හොඳටම ගත සැහැල්ලු. ඒ නිසා මම අඩුවෙන් ආහාර ගත්තේ වතුර ටිකක් බීලා මට කරන්න තියෙන වැඩ ටික දැන් කරගත්තොත් ඊළඟට කැම ටික සකස් වෙනතුරු අනේ මම උනන්දුවෙන් ඒ වැඩ ටික කරගන්න ඕන කියලා හිත උද්‍යෝගමත් කරගන්න. ඒ වගේම සමහර වෙලට මම කිව්වා දැන් හත් වෙනි එක සුළු රෝගයක් හට ගන්නකොටම හිතනවා අනේ දැන් මේ රෝගේ උත්සන්න වුණොත් මගේ අධ්‍යයන කටයුතු වේවා මගේ අනිකුත් කරන්න තියෙන වැඩ ටික වේවා බඩු මුට්ටු ටික ගෙට ගන්න එක කරන්න තියෙනවා වැඩසටහනට යන්න තියෙනවා. ඉතින් බඩු ටික ගෙට ගන්න එක රෝගේ උත්සන්න වෙන්න ඉස්සෙල්ලා කරගත්තොත් මම වහවහ මට රෝගේ උත්සන්න වුණාට පස්සේ ගෙදර ඉඳගෙන ඒක පරිහරණය කරන්න පුළුවන්. එහෙම නැත්නම් මම ලොකුව පහසුකමකට වෙනවා කියලා අර සුළු රෝගයෙන් හටගත්ත වෙලාවේදී ඉක්මනින් වැඩි කරගන්න. ඊළඟ කාරණය අපි හිතමු රෝගයක් තිබුණ රෝගේ සෝුණා හිතනවා මට රෝගී වෙලා හිටපු කාලේ උගාක් වැඩ අතපසු වෙන්නේ කල්පනා කරලා බලන්න. එතකොට ඔබට දියුණු වෙන මනුස්සයෙක් ඉන්නත් හැම මොහොතකම කරන්න වැඩක් තියෙනවා. අභිවෘද්ධි උදාපත් කරගන්න මනුස්සයට කම්මැලි නැති මනුස්සයට අපි හිතමු කවුරු හරි තමන්ගේ ලියන මේසෙ ළඟට කතා කරනවා. ඒ කතාව කරන අතරදී කතාවටම කාලය අරින්න නැතුව එයා පොඩි පංචකක් අරගෙන දෙවි කැලක් අරගෙන තමන්ගේ ලියන මේසෙ තියෙන බඩු ටික පිහදානවා. අන කම්මැලි නැති මනුස්සයා දිනන මනුස්සයාගේ ස්වභාවය. අපි හිතමු අපි වස්රතේ කියනවා. ඒ ඔබට සාමාන්‍ය ජීවිතයේ දේවල්. වස්රතේ ඉඳගත්ත ගමන් නිදා ගන්න නෙවෙයි තියෙන්නේ. ඔබ විශේෂයෙන් මොනවා හරි පොතක් සිත වැඩෙන නුවණ වැඩෙන සමහරකට බෞද්ධෙක් නම් හෝ අන්‍යාගමිකෙක් නම් ඒ ආගමික පොත් වහන්සේ නම තමන්ගේ අතේ තියාගෙන පොත කියවන තරමටපත් උනොත් කොච්චර වටිනවද? ඒ මනසට ජීුණු වෙන්න පුළුවන්. ඒ ජීුණු වෙන මනසගේ ලක්ෂණ. කොයි වරාවක්වත් නිකන් ඉන්නේ නැහැ. එක වැඩක්
කරන අතරදී විවේකයක් ලැබුණොත් වහාම හිත උනන්දු කරගෙන තව වැඩක් කරනවා. ඒක තමයි දියුණුවේ මිනිහෙකුගේ ලක්ෂණය. මේ බුදුරජාණන් වහන්සේ අපට නිතරම ප්‍රත්‍යක්ෂ කරන්න කියපු කරුණු ගොඩක් තියෙනවා. ඒ පාළියෙන් තියෙන කරුණු පිළිබඳ උපදේශය මම ඔබට පද්‍ය කීපයකින් මෙහෙම දීපත් කළොත් ඒකාකාරී භවෙන් හිත අත්විඳින්නත් එක හොඳයි කියලා මම හිතනවා. භාග්‍යවතුන් වහන්සේගේ විවිධ සූත්‍ර දේශනා තුළ එතකොට මෙන්න මේ විදිහේ ප්‍රත්‍යක්ෂ කරන්න කියලා තියෙනවා. නැත්නම් ප්‍රත්‍යක්ෂ කරන්න කියලා තියෙනවා. කොහොමද? කාලය කාදමන කෙනෙකුන් වෙන්න එපා. තීන මිද්දයට හිත යොමු කරනු එපා. වැටුණු තැනින් යලි නැගිටිනු සිනහ පපා. එතකොට ලැබිය ඇත දෙලොවම විඳින සැපා. ඉන්නත් ඔබ දන්නවනේ කාලය රටා සමානයි. අපේ ජීවිතේ වැඩිපුරම ගෙවෙන්නේ මොනවද කියලා ඇහුවොත් ජීවිත වටේ තියෙන දේවල් වලින් වැඩිපුරම ගෙවෙන්නේ මොනවද කියලා ඇහුවොත් ඔබ කියන්නද කාලය. උපන් මොහොතේ සිට මේ යන මොහොත දක්වා අධි වේගයෙන් පින්වත්නි අපේ කාලය ගෙවිලා යනවා. දිවා කාලය දැන් පින්වත් ඔබ දන්නවා සමහරලාට දීඝා ජාගරතෝ රත්ති මතකයි අහලා තියෙනවා. දීඝං සන්තස්ස යෝජනං දීඝෝ බාලානං සංසාරෝ සද්ධම්මං අවිජානතං. දීඝා ජාගරතෝ රත්ති නිින්ද යන්නේ නැති රාත්‍රි. ඔබ කොච්චර කල්ගත කළද හිතේ දැවීම තැවීම නිසා, විවිධ රෝගාබාධ නිසා, විවිධ ගැටලු ප්‍රශ්න නිසා, නැත්නම් හෙට කරන්න තියෙන වැඩ නිසා නේද? සමහර විට අපේ ජීවිතය ගැන භාග්‍යවතුන් වහන්සේ එක තැනක දේශනා කරනවානේ රැට දුන් දමන අවලට ඇවිදින තුඹසක් වගේ කියලා. ඉතින් ඒ නිසා ඒ අනන්ත ප්‍රශ්න ගැටලු වලින් හිත පිරිච්ච දවසක අපි හෙට පැරලෙනවා මෙහෙට පැරලෙනවා අපිට නිින්ද යන්නේ නැහැ. වාර ගානක් වෙලාව බලන්න. තාම එළිුනේ නැහැ. තවම 1යි වෙලාව. 1:20යි වෙලාව. දැන් 4ට 5ට යද්දි කියලා හිතාගෙන අවදි වෙනවා පාව. යන්තම් නිින්ද ගිහින්. එතකොට අපිට පේනවා කාලය කියන එක යම් කිසි කෙනෙකුගේ ජීවිතය වැඩෙහි යොදනවා නම් යට කාලයමයි. වැඩෙහි නොයොදන එක්කෙනාට තමයි කාලය වැඩි කියලා හිතෙන්නේ. දැන් මේ බණ ප්‍රචාරය වෙන ගම ඔබ වෙලාව බලනවා නම් තව කොච්චර වෙලා බණ කියනවද දන්නේ නැහැ. අන්න ඔබට දැන් මේ බණ එපා වෙලායි. අන්න මේ බණ පිළිබඳව අහගෙන ඉන්න කාට තීන විද්‍යාව ඇතුළු වෙලා. ඊළඟට ඔබ දන්නේව නැතුව තීන විද්‍යාව ඇවිල්ලා ඔබට මේ වෙනකොට ඔබ නිදිබර වෙලා. ඒක තමයි තීන විද්‍යාවේ ස්වභාවය. අපට මේ කාලය ආයි ජීවිතේ ලැබෙන්නේ නැහැ. ළමා කාලය ලැබෙන්නේ ළමා වයසේදී විතරයි. 7 8 10 12 වෙනකොට ළමා මේ ඉවරයි. ඊට පස්සේ 9 අවුවන විය. එතන ඉඳලා තමයි තාරුණ්‍ය ආරම්භ වෙන්නේ. මොකද දැන් අවුරුදු 70කට 80කට අපි ආයු සීමා කරන්න බෑ. ඒ නිසා අපි මේ කෙටි කාල සීමාවක් තුළ ජීවිතය හරියට කල්පනා කරන්න ගන්න ඕනේ. මේ ජීවිතේ පෞද්ගලිකව ඔබ වෙනින් කරගත යුතු දේ තියෙනවා. ඊළඟට අනුන් වෙනින් කරන දේ තියෙනවා. ඊළඟට පින්වත් ඔබ ජන්මලාභය ලබාගෙන ආය තබාගෙන ඉන්න තියෙන රටට තමන්ගෙන් ඉෂ්ට වෙන්න ඕන යුතුකම් තියෙනවා. ඔබ ආයතනයක සේවය කරන නම් ආයතනයට ඔබෙන් ඉෂ්ට වෙන්න ඕන දේවල් තියෙනවා. බලන්නකොට තීන මිද්දෙන් තොරව ක්‍රියාත්මක වෙන්න කොච්චර දේවල් අපිට තියෙනවද කරන්නේ. ඒ වැඩ කරගන්න මට කාලය මොනවද කියලා කියන එක්කන හරි වාසනාවන්තයි. කාලය ඕන තරම් තියෙනවා. මොකද කරන්නේ මේ දවස්වල? මොකුත් නැහැ නිකන් ඉන්නවා. කියන මිනිස්සු කොච්චර කියනවා. මොකුත් කරන්නේ නිකන් ඉන්න මිනිස්සයා කාලකන්ණි ඉන්නේ. කාලය කනවා කියන එකනේ අදහස. ඒකයි වාග්යතුන් හන්ද දේශනා කරන්නේ කාලය කා දමන කෙනෙකුන් වෙන්න එපා. කාලය නිකන් අපතියවන කෙනෙක් වෙන්න එපා. කාලේ වටිනාකම දැනගන්න, කාලයෙන් උපරිම ප්‍රයෝජන ගන්න උත්සාහ කරන්න. තීන මිද්දයට හිත යොමු කරනු එපා. හිත වට ගන්න එපා. තීන මිද්දයට කම්මැලිකමට හිත වට ගන්න එපා. වැටුණු තැනින් යලි නැගිටිනු සිනහ පපා. අපේ ජීවිතයේ සමහරට සියලු බලාපොරොත්තු විඳ වැටිලා අපි බිඳුවටම වැටෙන වෙලාවල් තියෙනවා. සමහරට ඔබ හරි හම්බ කරගත්ත දේවල් අපි හිතමු එක මොහොතකින් සුණු විසුණු වී ගියා. දැන් මේ පිළිබඳව හිත දැවි තැවි ඔබ ජීවිතේ නවතිනවද? ඔබ ආපහු ජීවිතය අවදි කරගෙන බලනවද? නැවත නැගිටින්න උත්සාහ කරනවද? ඕනම මිනිසෙකුට පුළුවන් සියල්ල අහිමිවන ජීවිතේ නැවත නැගිටින්න. අවශ්‍ය කරන එකම දේ තමයි තීන විද්‍යාව. පරපතේ ඕනෑ තරම් කාරණා කියලා පින්නක් මේ වෙනුවෙන්. එහෙම වුණොත් පුළුවන්
කෙනෙකුගේ ජීවිතයේ අර දුක්පර සියලු තත්ත්වයන් මකා දාලා සපෝත් ජීවිතයක් ගත කරගන්න. ඒ නිසා බුදුහාමුදුරුවෝ වදාරනවා නොපමාවන්න සිත දිරිමත් කරගන්න සිතුවිලි නිතර සෝබාමත් කරගන්න කිසි විට එපා වැඩ අතපසු කරගන්න එතකොට හැකි වේවි දියුණුව ලැබ ගන්න. මේ අනුශාසනයේ භාග්‍යවතුන් වහන්සේ විශේෂයෙන්ම සිදු කළේ මහා පරිනිර්වාණයටපත් වෙන්නට ඔන්න මෙන්න කියා තිබෙදී. විසුණු වහන්සේලාට වදාරන්නේ අප්‍රමාදයෙන් සම්පාදේත කත්තබ්බං කුසල චරිතබ්බං බ්‍රහ්මචර්ය නැති දාත සමරණ බලන්න අප්‍රමාදයේ පිළිබඳව වචනය තමයි මේ තීන විද්‍යාවේ දුර වෙන්න කියන අවවාද ඉස්පතු කරන වචන. පමාදං අප්‍රමාදයෙන් පමාදෙහි කියලා කියු පින්වත් මේ තීන විද්‍යාවේ තවත් නම. ඒ නිසා කිව්වා ජීවුන වෙන්න උත්සාහ කරා. අපි මේ කොටේ විතර කියන අදහස අදෙන් මෙහෙම අතෙල්ලොත් හැකිවේ කට සොලවන්න අද කැප වුණොත් හෙට හැකිවේ සැනසෙන්න දිරිමත් නුනොත් හැට ජය හිමි කරගන්න කම්මැලි වුණොත් පසුවට වෙයි දුක් වෙන්න. දැන් බලන්න මේ කොරෝනා වසංගතය ආපු කාලේ මිනිස්සු හැමෝම අඩු ගානේ මල් පොච්චියක හරි මොන හරි යමක් හිටවන්න උත්සාහවත් වුණා. අපකේ වුණා මොකද කාටත් වැටෙන්න පටන් ගත්තා. අපි අතපය හකුලවගෙන හිටියොත් අපිට අනාගතේ කට හොල්ලන්න බැරුව යනවා. කට හොල්ලන්න කියන්නේ ආහාර පාන ටික ගන්න බැරුව යනවා. ලොකු ආහාර පාන හිඟයක් ආවොත් දැන් අපිට වේලක් කාලා ඉන්න හැරි වැහි පිහිල්ලක හරි අපි ගොටුකොළ ටිකක් මුගුණ වෙන්න ටිකක් හරි වවාගත්තොත් ඉත නෑ අපට බෑ කියන්නේ නැතුව. උනන්දුරොත් අතපය හකුලවගෙන තීන මිද්දේට වැටිලා දැන් ඇඳිරි නීතියේ කොහෙවත් යන්නත් නෑ නේද? හොඳට නිදාගත්ත හැකි වැඩට යන්නත් නැතුව ගෙදර හිටියව පඩිත් හම්බ වෙනවා කියලා හිතාගෙන ඉන්න පිළිසකුත් ඉන්නේ. ඔහි කාලේ විනාශ කළා. එහෙම අයට කවදා හරි දවසක කම්මැලි වුණොත් පසුවට වෙයි දුක් වෙන්න. හැබැයි අද කැප වුණොත් හෙට අපිට ජය ගන්න පුළුවන් නේ. දිරිමත් වුණොත් හැක ජය හිමි කරගන්න. ඉන්නත් හැම වෙලාවකම ජීවිතේ තමන්ට වටිනා සම්පතක් වශයෙන් සලකන්නේ ජයසිකේ. උත්සාහය දමෝතයිසිකේ. කිව්වනේ උත්සාහය දඬුවම් වන්නේ කියලා. උත්සාහය ඒකාන්තයෙන් උත්සාහයෙන් යමි මේ උක්දඩුව මිරික ගත්තොත් පැණි ලබා ගන්න. ජීවිතේ මිහිරි කියලා කියන්නේ ඒකට. ඒ නිසා ජීවිතේ දිනන්න කැමති කෙනෙකුට කොච්චර දහම් කරුණු තියෙනවද මේ බලන්න තීන විද්‍යෙන් අත්මිදුනොත් තීන විද්‍යේ පිළිබඳව භාගතුනාගේ වදාළ කාරණා පිළිබඳව උපදේශ හිතට ගත්තොත් ජීවිතේ කොච්චර දියුණු වෙන්න පුළුවන්ද? ලෝකේ ඔය පූජිත ජීවිත කියලා පොත්කලක් මට මතකයි තියෙනවා. ඒ පූජිත ජීවිත කියන පොත්කලේ තියෙන්නේ මුල ඉඳලා නැගිට මිනිස්සු. වැටිච්ච මිනිස්සු. වැටිලා අපහුණ ඉතිත්තා. අපි කියනවානේ වැටෙන තරමට නැගිටින්න ශක්තිය ගන්න කියලා. ඒ වගේ ජීවිතේ ජීවිතධර මිනිස්සු දිහා බැලුවම ඒ හැම විටම කියනවා අපි මෙන්න මේ වගේ දුක්පත්ව ඉන්නතරකුත් නැතුව කන්න දෙයක්වත් නැතුව බොහෝම දුක් විඳපු අය. අනුන්ගේ ගෙවල් වල අපේ අම්මා බැල මෙහෙරකම් කරලා අපට කන්න බොන්න දුන්නේ. ගෙවල් වල වළම්පි ගන්න කොහොදලා අපට කන්න බොන්න දුන්නේ. මට ඉගෙනුනේ එහෙමයි. මං ඒ සියල්ලම විඳගෙන දරාගෙන අද මේ තත්ත්වයටපත් වුණා කියලා ලෝකේ රටවල් වල දියුණු රටවල් වල ජනාධිපති පදවියටපත් වෙච්ච අය පවා කරුණ ප්‍රකාශ කරලා තියෙනවා. ඒ නිසා හිතන්න බුදුරජාණන් වහන්සේලා වශයෙන් ගත්තත් වෙනත් ආගමික උත්තමයන් වහන්සේලා දිහා බැලුවොත් ශාස්ත්‍රවල දිහා ඒ කිසියෙක් මල්ලහනවල වලින් ගිහිල්ලා ජීවිතේ ජයගත්තු අය නෙවෙයි. ජීවිතේට අනන්ත ප්‍රශ්න ආවා. ජීවිතේට අනන්ත ගැටලු ආවා. එමෙ බණාන ගමන් හිතන්න. ඔව් ඇත්තයි ඒක. ඔබට හිතෙනවා නම් කොච්චර ලොකු සැනසීමක්ද මට තිබිච්ච ප්‍රශ්න වල හැටියට මම දරුවොත් එක්ක තනි වුණා මම පුදුම කැපවීමකින් උත්සාහයකින් මගේ දරුවොත් එක්ක නැගිට නිසා අද මට ජීවිතේ සැනසෙල්ලක් තියෙනවා කියලා ඔබට හිතන්න පුළුවන් නේද? අන්න පින්වත්නි ඔබ ජීවිතේ ජයගත්ත කෙනෙක්. ලොවදින හැමදෙනම මහවැල ඇත්තෝය. නිතර ලියලා පාඩම් කරගන්න වටින දේවල් මේ තියෙන පින්වත්නි මේ උපදේශ කාව්‍යය.
සැනසෙන නියම බුදු මඟ දැකගත්තෝය. ඉවසන ලොව දිනු හැමදෙනම මහ වෙර ඇත්තෝය. මහා වීර්ය හදාගත්තේ සැනසෙන නියම බුදු මඟ දැකගත්තෝය. ඉවසන ධන දිවියෙන් ජයගත්තෝය. බාධක දිනු හැම දිවි ජයගත්තෝය. ජීවිතයේ එන ඕනම කටුක අත්දැකීමක් වේදනාවක් ඔබට දරා ගන්න පුළුවන් ශක්තිය ඇති වෙන්න ඕනේ. එහෙම වුණාම ජීවිතේ ජයග්‍රහණය කරන්න ඊළඟට මගේ භාග්‍යවතුන් වහන්සේ මේ තීන මිද්දේ වැඩිපුර ඉස්පතු වෙලා පේන අවස්ථාවක් හැටියට සිගාල බ්‍රහපතියට එහෙම නැත්නම් සිගාලවල සූත්‍රයේ තුල කාරණා 6ක් පැහැදිලි කරනවා. පින්නත් ඔබට ඒක උඟක් පැහැදිලි ඇති උඟක් මතක ඇති කියලා මම හිතනවා. චකෝමේ ගහපති පුත්ත ආදීනව අරස්සානියෝකු බ්‍රහපති පුත්‍රය අලසකම ඇති පුද්ගලයාගේ ලක්ෂණ 6ක් මම දකිනවා. එක අතිශීතං තී කම්මංග කරොන්ති. දැන් අපි සීතලයි යන්නේ මේ වෙලාවේ වැඩ කරන්න බෑ. අපි හිතමු දැන් නොවැම්බර් දෙසැම්බර් මාස වෙනකොට ඔන්න සාමාන්‍ය පෙළ විභාග. හැබැයි පරිසරය ටිකක් සීතලයි. අනිත් දවස් වලටත් එහෙම තියෙනවා. දැන් ඔන්න රෑ පාන්දර 3 විතර වගේ හැරෙනවා. පාඩම් කරන්න තුනක් තියෙනවා. කරන්න වැඩ රාජකාරීත් ගොඩක් තියෙනවා. අනේ දැන් නම් පාඩම් කරන්න බෑ. සීතලයි කියලා රෙද්ද පරවගෙන ආයෙ ටිකක් නිදාගන්න. අන්න තියෙන වෙද්දී හිතවසෝන. ඉතින් ශීතයයි කටයුතු අතපසු කරගන්නවා. කරන්න තියෙන වැඩ පස්සට දානවා. ඒ වගේම දැන් මේ වෙලාවේ එළියට බහින්න බෑ. හරි උෂ්ණයි. මේ වෙලාවේ දාඩිලාව පාඩම් කරන්න බෑ. ඉතා උෂ්ණයි කියලා වැඩ අතපසු කරගන්නවා. තව සමහර කෙනෙක් හෙට උදේම පටන් ගන්නවා දැන් හැන්දෑවුණා වැඩි. හැන්දෑවුණා වැඩි කියලා තමන්ගේ කටයුතු අතපසු කරගන්නවා. ඔය තව සමහර කෙනෙක් ඉතා උදෑසනයි දැන් මේ විතර පාන්දරින් වැඩ කරන්න බෑ. තාපිය දවල් ඉච්චා. දවල් වල අවුවත් වැඩනවා. එතකොට අතු ගන්නත් ලේසි. විදුලම දින්න දවල් නිකන් ඉන්නවා කියලා ඉන්නවා. ඔන්න දවල් වල හිටනවා දැන් ආයෙ මේ ඔව වැඩි හැන්දෑවට කරනවා. ඔය විදිහට දවසේ කටයුතු කල් දානවා මිනිස්සු. සමහර කෙනෙක් අර මං ඉස්සර කෝගී ඉතා බඩගිනි කියලා හිත වැඩ කල් දානවා. ඔගෙම ඉතා බඩ පිරලා තියෙනවා කියලා වැඩ කල් දානවා. අපි පරණ කතාවක් අහලා තියෙනවනේ කම්මැලි කොල්ලනේ පොල් ගැටුව ගෙනා තිනේ ඵලයව හිගමනේ තොපට නැටන් වැඩක් හිටිනේ කියලා. ඒවා මේ නිකන් කියපුවා නෙමෙයි මේ භාග්‍යතුන් වහන්සේගේ ධර්මයේ තුල බලන්න මොනතරම් දේවල් අපේ ජීවිතවලට එකතු කරන්න දේවල් තියෙනවා. දැන් පින්නත් ඔබට මම කිව්වා කතන්දර කීපයක් ජාතක පොත්වහන්සේගෙන් උපුටාගත්තු කතන්දර කීපයක් මතක් කරන්න තියෙනවා. උපදේශාත්මක කරුණුත් එක්ක පින්නත් ඔබට වැඩ කල් දැම්මහමයි කලබලයට වැඩ පටන් ගත්තාම ඇති වෙන ආදීනමේ තේරුම් ගන්න වටින කාරණාවක් මම ඉතා කෙටියෙන් මතක් කරන්න. මේ ජාතක කතාවට කියන්නේ වර්ණ ජාතකේ නොහොත් වාරණ ජාතකය. ඒ වාරණ ජාතකයේ දෙන ගාථා විශ්සලා කිව්වම ඔබට මේ ගාථා කතා පොතෙන් එන අදහස මුළුමනින් විවරණය කරන්න කාලේ මද උනත් තේරුම් ගන්න පුළුවන් වෙයි. යෝපුබ්බේ කරණීයාති පච්චාසෝ කාතු නිච්චති. යම් කිසි කෙනෙක් පළමුව කරන්න තියෙන දේ පසුව කරන්නට කල් දානවා නම් අර මගේ ධර්ම දේශනාවේ මාතෘකාවත් එහෙම නෙවෙන්නත් නේ. අද කල යුත්තේ අදම කල යුතුයි. අජේව කිච්ඡං ආතප්පං. කෝජඤ්ඤා වර්ණංශේ කියන හිත මරණය වේද කියලා කවුද දන්නේ? මහා සේනාධිපති මාරයාගේ අපි අතරේ කිසි කිවිසුමක් නැහැ කියලා මේ ධර්ම දේශනාවේ මාතෘකාව පැවැත්වුවේ. ඒ වගේ යෝ කුබ්බේ කරණීයාති. මුලදී කරන්න තියෙන වැඩ දැන් ඉගෙන ගන්න වයසේදී ඉගෙන ගන්න එකන අතරිතව බ්‍රහ්මචර්ය. ඉගෙන ගන්න කාලේ ඉගෙන ගන්න ඕන දේවල් කරන්න තෝ මනමාලකම් කරන්න පටන් ගත්තා. ඊට වඩා වැඩිහිටියෝ කරන දේවල් ගැන කල්පනා කළා. අන්නේ මනසට පිළිහෙන මොකද එයා ඉස්සර කරන්න ඕන වැඩ පස්සේ කරන්න පටන් ගන්නවා. පස්සේ කරන්න ඕන වැඩ ඉස්සර කරන්න පටන් ගන්නවා. යෝකුබ්බේ කරණීයති පච්චාසෝ කාතු නිච්චති. ඒ වෙක්කෙනා පස්සේ කරන්න කැමති වෙනවද? එයා ලුණු වරණ දනු බිඳී ගත්ත ඇහැ බිඳගත්ත සියලු දෙනාගේ වැඩ අතපස කරපු මානකයා වගේ වෙනවා. ඊතරක අම්මා කොච්චර වේදේ කළත් තාත්තා කොච්චර වේදේ කළත් දරුවෙක් එක්කෙනෙක් ඉන්නවා නම් පවුලට ඇති. ඒ හැමදේම කම්මැලිකම නිසා කාබාසිනිය කරලා දාන දරුවෝ. එහෙමයි නැද්ද? හැබැයි සමහර වෙලාවට දැන් භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා අමුසෙමින් වශයෙන් ගත්තත් ඒ දෙන්නට දෙන්න උද්‍යෝගිකවක් නොවන කාලේ එක්කෙනෙක් හරිය දෙන්නකින් කම්මැලික් බවට පත් වෙලා ඉන්නකොට ඒ ගෙවල් දොරවල් පිළිහෙන බව අපි ඒවා පිළිබඳව පසුව සාකච්ඡා කරමු. මම පින්නත් ඔබට මේ කතා ප්‍රවෘත්තිය කියලා දෙනවා. ඉතින් දවසක් ගිහිව ඉඳලා බණ අහන්න ආපු 30 දෙනෙක් බණ අහලා කල්පනා කරනවා මේ ගිහි ජීවිතය හරි සම්බාධ කරයි. මේකේ ඉඳගෙන සසරින් ඈතර වෙන එක ඉතර ලේසි නෑ. ඒ නිසා අපි පැවිදි වෙන්න ඕන කියලා භාග්‍යවතුන් වහන්සේලාගේ පැවිදි වෙලා කමටහන් ලබාගෙන වනයේට ගියා භාවනාවට. දැන්
රහත් ඵලයට පමුණුනා උන්වහන්සේලා නොබෝ කලකින් මොකද තීන විද්‍ය අතහැරලා නොයේ දුෂ්කරතම් මේ යමක්කමක් තීච්ච ධනවත් පවුල්වල දරුවෝ මේ 30 දෙනා අවුලසි පීඩා කිසිවක් නැතක පුදුම වීර්යයකින් පුදුම කැපවීමකින් හරියට පින්න පාදකයක්වත් නැහැ බලන්න අපහසුකම් දරාගෙන උත්සාහ කරන මනුස්සයෙක් ලැබෙන ප්‍රතිඵලය ඉක්මන් වෙන්න අපි අහලා තියෙනවානේ කල්ගිය රෙදි වැරළි ඇදදලි කුණින් වකා එල්මින් නපුරු උගනියෝ ඉදිරි වැඩතක භාග්‍යවතුන් වහන්සේගේ චන්දංජනේති විරියං ආරබති කැමැත්ත ඇති කරගන්න තමන් කරන කටයුත්තට පින්වත්නි මොන දෙයද කරන්නේ යන්න පටන් ගන්නවද මොනවල කටබලට මන්දා කියලා හිත අපි යන්න පටන් ගත්තොත් අපිට ඒක රහට පිළිරට වියා ගන්න බෑ යන්නක් තියෙනවා ඒක හිතාගත්තොත් කම්මැලි සිටිවිල්ලක් ඇති වුණොත් එහෙම ඒ දවස් හරි අසාර්ථකයි පින්වත්නි ඒ කැමර එකක් රහන්න. ඒ නිසා වැඩක් කරන්න එළබෙනකොට ඒකට හොඳ කැමැත්තක් ඇති කරගන්න. පාඩම් කරන එක්කනට පාඩම් කරන්න කැමැත්තක්. බණහනකොට බණහන්න කැමැත්තක්. ඔය කැමැත්ත නැති එක්කනට තමයි අර මම කිව්ව නිදිමත හැදෙන්නේ. ඈනුම් හරින්න. ඇඟවලි කඩන්න. ඒ කටයුත්ත කොයි වෙලාවෙද ඉවර වෙන්නේ කියලා වෙලාව බල ඉන්නේ. කවුද? අන්න චන්දන් ජනෙති කරන වැඩේ ගැන කිසි සතුටක් නැහැ. කරන වැඩේ ගැන කිසි කැමැත්තක් නැහැ. අර කතාවට කියන්නේ උපන්නාට මේ ලෝ වෙනවා කියලා. ඉපදිච්ච හින්දා ඉතින් මෙහි ජීවත් වෙනවා. කොහොමද අනිවාර්යයෙන්ම ඉතින් නැරෙන්නේ හින්දා ඔය ඉන්නවා. මිස කොච්චර දිනවද එහෙම කියනවා. දැන් කැමැත්ත ඇති කරගත්තොත් චන්දන් ජනෙති. චන්දන් ජනෙති කැමැත්ත ඇති කරගත්තොත් විරියන් ආරවදී එතකොට වීර්ය ආරම්භයට පටන් ගන්නවා. අර ආරම්භක වස්තු ගැන පින්නත් මම මතක් කළා. ඒ වගේ අපේ හිතේ ආරම්භක අධ්‍යාත්මික මනෝධාතුවක් එක. ආරම්භක ආරම්භදා නික්කම දාතු පරක්කම දාතු කියලා හිතේ වීර්යය කියන කොටස් තුනක් තියෙනවා. දැන් යමක් ආරම්භ කරන්න ඕන විරිය ආරම්භති හිතේ හරි කැමැත්තෙන් ඒ කටයුත්ත කරගෙන යන ඕන පියවරෙන් පියවර නිමා වේගෙන එනවා නේද කියලා හිතේ සන්තෝෂයෙන් පොතක් කියවන්න පටන් ගත්තම ඒ පොත කියවගෙන යන්න ඕන ඉදිරියට මුලට වඩා ගැඹුරු දහම් කරුණු නැගති මුලට වඩා ශාස්ත්‍රීය කරුණු පොතේ නැගති ඒ ටිකක් මම හොයා ගන්න ඕන. මැද තියෙන කාරණා ටිකට වඩා පොතේ සමාප්තිය කරුණු බොහොම ගාම්භීර කරුණු සටහන් වෙලා තියෙනවා. අන්න පොත කියවන්න වීර්යය ටිකෙන් ටික ඉදිරියටම ගෙනියන පරක්කම ධාතුව දක්වා ගෙනියන. ඒ වගේ අර ස්වාමීන් වහන්සේලා බොහොම තද කැමැත්තකින් අර දුක් විඳින. යහලතර පැමිණි දුක් පරිරසයි කියන්නේ. කැමැත්තෙන් ජීවිතේට දුක් දරා ගන්න පුළුවන් නම් ඒ තුර අලස වෙන්නේ නැතුව කම්මැලි වෙන්නේ නැතුව ජීවිත ඉදිරියට යන කල්පනා කරන කොච්චර වටිනවද? දැන් මොන්න රහත් ඵලයට පැමිණිලා බුදුරජාණන් වහන්සේ දකින්නට මේ වික්ෂුන් වහන්සේලා වැඩම කළා. වැඩම කළාම උන්වහන්සේ අරියට ස්ථිර ප්‍රශංසා කරනවා උන්වහන්සේලා. කොහොම හොඳයි වහන්සේලා පැවිද්දේ පටන් කරණීයන් නාපරත්තන්තය ඉත්තතය. කලිතේ තිරණගේ සියල්ල කළා වහන්සේලාට යමක් ඉතින් නැතුව සම්පූර්ණ කරගත් රහත් ඵලයටපත් වුණා. බ්‍රහ්මචර්යාවට පැමිණීමෙන් යම් කිසි කෙනෙක් යම් අරමුණක් සම්පූර්ණ කරගත්තද ඒ අරමුණ සකස් කරගත්ත ඉෂ්ට කරගත්ත ඔබ වහන්සේලාට මගේ ප්‍රශංසාව හිමි කරනවා කියලා දැන් හරි ඇගීම ප්‍රශංසාවක් කළා. දැන් කල්පනා කරනවා එතන හිටපු ප්‍රධාන කම්මික 30 එහෙම නැත්නම් 30 හාමුදුරුවෝ කියලා මතක තියාගමු. 30 කියන හාමුදුරුවෝ කල්පනා කරනවා මම එදා වනයේට ගියේ නැත්තේ මට ඔය දුක් විඳින්න බෑ අවශ්‍ය පීඩා විඳින්න බෑ මම මොකටද එහෙම ඉන්නේ මම යමක්කමක් කියමින් කරන්නේ කියලා කුසීතකම හින්දා උන්වහන්සේ එදා ගියේ නෑ වීර්යයෙන් කර නිසා ගියේ නෑ ඒගොල්ලෝ මොයේ කටුක ආහාර ආරෝග්‍ය අරගෙන පළතුරු ගෙඩියක් කාලයක් කැලෑ කොලයක් කාලා මට භවනා කරන්න බෑ කියලා රසයට ඉජුවෙච්ච නිසා උන්වහන්සේ එදා ගියේ නෑ කල්පනා කරනවා අර භික්ෂුන් වහන්සේලාට බුදුහොඳට ප්‍රශංසා කරනවා අහගෙන ඉඳලා මමත් ඕක එක දවසෙන් කරගන්නකො මම මාස 3-4ක් ඔය වඩාන්තර හිටපු හාමුදුරුවන්ට වඩා මට පුළුවන් එක රයින් කරගන්න. දැන් උන්වහන්සේ පටන් ගත්තා භාවනා කරන්න වාඩි වෙන එකට කියන්නේ ආලම්බන පළකේ කියලා. දැන් සක්මණින් ටිකක් කරනවා වාඩි වෙලා ටිකක් කරනවා දැන් හැන්දෑව පටන් ගන්න එළි වෙනකම් භාවනා කරනවා මොකද අර මාස 3-4න් කරපුවා එක දවසෙන් කරන්නේ. දැන් ළමයි එහෙම නෙවෙයි අපි ඔය ඉගෙන ගන්න දින කාලේ එහෙරත් යද්දී මෙහෙරත් යද්දී නොඑක ආකාර ශිෂ්‍ය ජීවිතේ නගලකන දේවල් කර මම මොනින් මතක් කළා වගේ කාලය ගත කරලා පන්ති යනවා කියලා රට විභාගේ ඇවිදලා විනෝද ගමන් ගිහිල්ලා ඔන්න ඊළඟට විභාගේ ඔන්න මෙන්න කියලා තියෙන්නේ. වතුරු බේදවක කකෝල් දෙක දාගෙන ඔළුවින් හිටගෙන කොච්චර දේවල් කර වීඩියෝ කරනවද නේද අන්තිම මොහොතේ. ඒ නිසා දැන් මේ හරියට කුටුම්බයේ පුත්‍ර සම්පූර්ණව එහෙම නැත්නම් අපි මේ හරියට පදාන කම්මිලේ සම්පූර්ණ
දැන් ඔන්න මුන්වහන්සේට රැ එළි වෙනකම්ම දැන් ඉදිවරලා භාවනා කරන ප්‍රතිඵල ගන්න. රැ 3ට 4 විතර වගේ මුන්වහන්සේ අර උටුව වගේ තිබිච්ච භාවනාවට වාඩි වෙලා හිටපු එකේම නිින්ද ගිහලා බිමට වැටුණා. බිමට වැටලා උන්වහන්සේගේ උකුල් ඇටේ පිටිනවා. දැන් අර ස්වාමීන් වහන්සේලා බුදුහාමුදුරන්ට ප්‍රශංසා ලබලා උන්වහන්සේ කිව්වා ස්වාමීනි අපි හෙට උදේම මේ ලබාගත් රහත් භවයේ උතුම් නිවන් රසය විඳින වනාන්තරයට මෙයන්ලයි කල්පනාව. කියලා හැන්දෑ බැඳලා දැන් පහුවදා උදේට යන්නයි මේ සූදානම් වෙලා හිටියේ. දැන් අර හාමුදුරන්ගේ උකුල්ලට ඉවිදිනවනේ වේදනාවෙන් කෑ ගහනවා. දැන් අර හාමුදුරුවෝ තෘෂ්ණාව වැඩියා. දැන් උන්වහන්සේලා උපස්ථාන කරනවා. දැන් එළිය වැටෙන දවල් වුණා. දැන් උන්වහන්සේලා වැඩියද නැවැඩියද බලන්න භාග්‍යවතුන් වහන්සේගේ සද්දපදත් ඇහෙනකේ වැඩම කළා. අර ප්‍රධාන කම්පිටකේ සාමුද්‍රෝ ඉන්නේ යනකොට අර හාමුදුරුවෝ තෘෂ්ණාව වැඩි මහනවා. පිටිපස්සේ මෙන්න හාමුදුරුවෝ කතා කරලා ඔබ හාමුදුරුවෝ කිව්වා නේද මේ ගෙමියනවා කියලා. නේද? අනේ ස්වාමීන් යන්නේ කොහෙද මෙන්න මේ හාමුදුරුවෝ උකුල්ලට විඳගෙන. බලන්න දීර්ඝ කාලයක් තිස්සේ කරන්න ඕන වැඩ කල්දදා ඉඳලා අන්තිමට කරන්න යනකොට සිද්ධ වෙන විපත්ති. එහෙමද? උපස්ථාන කරන එක නම් බොහොම හොඳයි. ඔබ වහන්සේලාට මම ඔය වැඩේ ඉවර කරලා ඇවිත් වාඩි වෙන්නකෝ අකීල කතාව කියලා දෙන්න. ඒ වැඩේ ඉවර කරලා උපස්ථාන ඉවර කරලා කියලා මේ රහතන් වහන්සේලා ක්‍රිස්තුමටම අතීත කතාවක් විශ්ල කරනවා. ඔය දැන් විතරක් නෙමෙයි අනිත් අයගේ කටයුතු ඔක්කොම අවුල් කළේ අලසකම නිසා. පූර්වාත්මවලත් එහෙම කරයි කියලා හරි ලස්සන කතා ප්‍රවෘත්තියක් කියලා දෙනවා පින්නත් නේ. ඉඳලා වෙන විදිහට කැපීම එක මතක් කරන්න. ඉස්සර ගන්ධාර කියන රටේ තක්සලා කියන නගරේ බෝධිසත්වයන් වහන්සේ දිසාපාමොක් ආචාර්යවරයා වශයෙන් ශිෂ්‍යෝ 500ක් මානකෝ 500කට ඉගෙන. ඉතින් දැන් ආචාර්ය දිසාපාමොක් ආචාර්ය ක්‍රමයට ඉගෙන ගන්න පින්නත් ගුරු ගෙදරේ නැවතිලා ඉන්නේ ගුරු ගෙදර. එතකොට කෑම බීම හදාගන්නේ කොහොම ශිෂ්‍යෝ දැන් දර හොයන්නට කියලා මේ මානකෝ 500 දෙනාම ගියා. ඔය අතර අර මං කිව්වා මේ කතා ප්‍රවෘත්ති ආපු උකොල්ලට ඉඳගත්ත ආම්දුරොත් ඉන්නවා ඒ කාලේ. දැන් ඔක්කොම කැලේට ගිහිල්ලා දර හොයන්න ඇවිද්දම ඇවිදින ගමන් මේ කම්මැලි ඉලන්දාරේ හිටෙන අනිත් අය ඇවිදලා දෙන මහන්සිලා දර හොයපු දෙන්නේ තියෙන හොඳට වේලිච්ච දර ගහක් මේ මොකද ලුණු වර ගහ පින්නත් නේ කාලෙකට එක කොලයක් වත් නැතුව ඉරච්ච ගහක් වගේ පේනවා. ඔන්නාල කල්පනා කරනවා මම ඔන්නෝ කියලා නිදා ගන්නවා හොඳට. අනිත් අය දර කඩාගෙන හැන්දෑවලා එන්නේ නැත. මං හැන්දෑවේ මේ ගහේ තියෙන දර ටික කඩා ගන්නවා කියලා. ඔන්න හොද්දට නිදාගෙන තීන මිද්දේ ඉඳ දීලා නිදාගෙන අර හාමුදුරුවෝ දැන් අර මානවිකයෝ දැන් දරක් බැඳගෙන එන ගමන් මේක නිදි පයින් යන්න. බය වෙලා හැරිලා කල්පනා කළා මාං මුත්තර මහන්සිය නෝනේ මට පුළුවන් කියලා. ලුණුවර ගහන්න නගලා අත්තක් ඇදලා කඩනකොටම වේලිච්ච අත නෙමෙයි පින්න යමු අත්තක් නේ. අත්ත කැඩුනේ නැහැ. ඇවිල්ලා ඇහි වෙදිලා ඇහැකුවාලු. හැබැයි එක ඒ හැටින් අල්ලගෙනම දරටික් කැඩුවා. දැන් මේ දරටික කඩලා අරගොල්ලන්ට වඩා අන්තිමට දැන් මේ දරටිකත් උස්සගෙන ඉන්නේ ඇවිල්ලා අර දරමණ්ඩුවේ දරටික දැම්මා. දැන් දිසාපාමොක් ආචාර්යවරයා කියනවා ශිෂ්‍යයන්ට හෙට උදේම අපට බමුණෙකුගේ ආරාධනාවක් තියෙනවා. ඔබ වහන්සේලා ඈත් වෙන්න ඕන 16 කියලා පාවිච්චි කරන කැඳ ටිකක් ඉසවලා උදේ ආහාරයක් කැඳ ටිකක් අරගෙන මෙයන් දැන් ඔන්න ආන්දර නැගිටලා 16 ආයි ටික සෝදලා වතුරලිප තියලා දැන් ඉන්දර දාන්න අර දරගොඩෙන් දරගෙන අර අස්සේ වාපු දර ලුණු වර්ග කරගෙන ආපු එකන ලොකු දරමිටියක් අරගෙන ආවා. ඒක ලණුවල හැලා බැලුවම මුළු දරගොඩේම විසිරුණත් ඒක. දැන් උඩින්ම තියෙන ලුණු වර්ග වල. දැන් අර 16 හරියට වෙහෙදිලා මහන්සි වෙලා ඉන්නේ වෙනකන් ගිනි දැල්ලුවා ගිනි දැල්ලුවා. මොකද අමු නීනේ දෙන්නට ලුණු වර්ගනේ. දැන් ඔන්න උදේ ඉසාපාමොක් ආචාර්යවරයා අහනවා ශිෂ්‍යවරුනි දැන් උදේට කඳ ගත්තද? නෑ ස්වාමීනි කඳ හදන්න බැරි වෙලා නෙමෙයි. ඒයි අනේ ස්වාමීනි ඊයේ මෙන්න මෙයා මෙන්න මෙහෙම එකක් කළා ඇහැ පිටගත්තා. ඉතින් මේ ලුණු වර්ණ ධර්මිතිය මේ දරගොඩ උඩට දාලා අන්තිමට ගෙනාවු දරගොඩනේ. ඉතින් ඒකෙන් නිරපත්ත කරන්න ගිහලා මේ ගමන බාධා වුණා ස්වාමීනි කියලා. සිහිපත් කළ බුදුහාමුදුරේ කතාව නැවත සිහිපත් කළ භික්ෂුන් වහන්සේලාට කියනවා සමහරෙක් ජීවිතයේ තීන මිද්‍ය පුරුදු කරනවාද ඒක භවගාමී පුරුද්දක්. භවගාමී පුරුද්දක්. දැන් ඉන්නත්නි භාග්‍යවතුන් වහන්සේ බණ කියන තැනක එක අවස්ථාවක අනහඳුර දකින සමහර අයට ඒවම නිදි කියලා වැටෙනවා. කොතරම්ක නිදි කියලා වැටෙනවා. ඉතින් දැන් සමහර අය අහස දිහා බලනවා. සමහර අය වටපිට වඩනවා.
සමහර අය බිම හරන. ඉතින් මේ නිතර නිදිමත හැදෙන එක්කෙනා යෝගේ මේකේ ඉරියව් පවත්වන අය. ඇයි ස්වාමීනි මෙහෙම මේ මෙතරම් මිහිරි බණක් කියද්දි මෙහෙම එක ඉරියව් පවත්වන්නේ? ඒද ඒ සසර ඉඳලාගෙන අපි එක අරමුණේ පිහිටන්න බැරි පෙර ආත්ම භාවල පුරුද්ද. යෝගේ පින්වත්නි සමහර අය කියනවා බව පුරුදු. ඒවා කොහොමදවත් නවත්තන්න බෑ. හිතක් බවංගකට වේගන යම් අරමුණකට ගේනකොටම අන්තිමට හිතපු ආත්ම භාවය වදුරු ආත්ම භාවයේ හිතපු අය ඒ වදුරන්ට අයිති ක්‍රියාව කරනවා. ඒ වගේ පින්වත්නි සංසාරික ජීවිතයේ සමහර දේවලුත් අපට බලපානවා. මේ ජීවිතේ අපේ ජීවුන අඩාල කරලා ජීවිතය අඳුරු කරා. ඒ නිසා මම හිතන්නේ අපිට මීට වඩා කාලය ලැබෙන්නේ නැහැ පින්වත් ඔබට තීන මිදේ පිළිවෙල කරුණු සිහිපත් කරන්නට. ලෞකික ජීවිතයේ සෝභාමත් කර ගැනීමට අවශ්‍ය කරන යම් කිසි ධර්ම උපදේශයක් මේ තුලින් ලබා ගන්නා නම් ඒ තුලින් හිත හැම මොහොතකම අවදිව තබා ගන්නටයි කියලා මතක් කරමින් පින්වත් ඔබ හැම දිනාටම අද මේ ධර්ම අවබෝධය ලබා ගැනීම සඳහා දායකත්ව දරූ පින්තුලාට පුණ්‍යානුමෝදනා කරලා ආශිර්වාද කරමු. ඔස්ට්‍රේලියාවේ පර්ත් නුවර පදිංචි පින්වත් ශිරාණී සහ ඉන්දිල කියන මහත්මයාත් දෙපළ අද දායකත්වයේ දරමින් මම ආරම්භයේ සිහිපත් කළා වගේ මේ මාස 27 වෙනිදාදී තිබුණු දේශලී විහාරකාදීගේ 14 වෙනි ජන්මදිනය වෙනුවෙන් ආශිර්වාද කරන්නට මේ උදාර ධර්මයේ පින්කමේ ධර්ම දානමේ පින්කමේ දායකත්වයේ දරනවා. ඔගෙම ශ්‍රී ලංකාවේ පදිංචි සුජීවත්ව වෙසෙන කරුණාවති මధుරාවති සහ විමලසේන යන පින්වත් එම දෙපළගේ දෙමව්පියන් වහන්සේලාට නිදුක් නිරෝගී සුව ප්‍රාර්ථනා කිරීමත් ඔගෙම පින්වත්නි ඔබ දෙපළට මිනිහගේ සියලු ඥාතීන්ට හිත මිතුරන්ට පින් අනුමෝදන් කරන්නත් ලංකාවාසී ලෝකවාසී හැම දෙනාටම නිදුක් නිරෝගී සුවය පතන්ට විශේෂයෙන් මේ ආපදාපන්න මොහොතේ ලෝකයේම කොරෝනා වසංගතයෙන් වෙලී තිබෙන මොහොතේ මේ ආධ්‍යාත්මික ධර්ම සමූහය ලෝකයේ හැම දෙනාටම සැප පිණිස ශාන්තිය පිණිස යහපත පිණිස ආලෝකයේ පිණිස අභිවෘද්ධිය පිණිස හේතු ප්‍රත්‍ය වෙන උත්තරීතර පින්කමක් වේවා. සකල ලෝ සතුන් සුවපත් වේවා. නිවනින් නිවෙත්වා. ඒ සඳහා මේ පින්කම පාරමිතාවක් වේවා. තාරක්ෂක සියලු දේවතාවෝ මේ පින් අනුමෝදන් වෙමින් සම්බුදු සසුන රකිත්වා කියලා දිස්ත්‍රා. ආකාශට්ටා චුම්මන්තා දේවානාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු සම්මා සම්බුද්ධ ශාසනං චිරන් රක්ඛන්තු සම්මා සද්ධම්ම දේශනං චිරන් රක්ඛන්තු සම්මා සම්බුද්ධ ශාවකන්ති. ඔබ හැමත සම්මා සම්බුද්ධ සරණයි සම්මා සම්බුද්ධ පිහිටයි. මෙත් පාමුල ධර්ම දේශනාවයි නිමාවටපත් වුණි. කොතරම් වූ වැදගත්කමකින් යුතු දේශනාවක් ඔබ ශ්‍රවණය කළේ. අපූර්වත්වයක් තිබුණ ජීවිතයේ තිබෙන ඒකාකාරී ස්වභාවයෙන් මිදෙන්නට අපේ ජීවිතයේ අලස කම්මැලි තීන මිද්දය අප තුලින් දුරු කරගන්නට මේ දේශනාව උපයෝගී කරගන්නට ඔබට වාසනාව ලැබේවා. ඒ ආශ්‍රිතව කරනගෙන ධර්ම ගැටෙන අපි තවත් සාකච්ඡා කරමු. ධර්ම සාකච්ඡාව තුළ එතෙක් මෙතෙන් පාමුල සමග රැඳෙන්නට ඔබට ආරාධනා කරමින් ධර්මානුශාසනාව පැවැත්වූ පූජනීය වන්දනීය කැටවල හේමාලෝක අපිනායක හඳුරන ආසේට නිදුක් නිරෝගී දීර්ඝායුෂ වේවා. උන්වහන්සේ කරන්නා ඔබේ සියලු සත්කටයුතු ශාසන අභිවෘද්ධිය ඒ වගේම ධර්මානුශාසනා කරමින් සමාජයට දහම් සිල්වර කරන්නට ධර්ම වෑයම සඵල කරන්නට උන්වහන්සේට වීරිය වැඩිවා ශක්තිය පිරේවා. සියලු සම්මාදිෂ්ඨික දෙවියන්ගේ ආශිර්වාදය උන්වහන්සේට ලැබේවා. ඉතින් වූ ධර්මාවබෝධය පිණිස ඒ කුසල හේතු වේවා කියා ප්‍රාර්ථනා කරමින් අපි කෙටි විරාමයක් ලබාගෙන මෙත් පාමුල ධර්ම සාකච්ඡාව සමග නැවත සම්බන්ධ වෙනවා.